ඊයේ මානේ මංගල වැඩසටහන සඳහා ඔබ හමුවට අප කැඳවන්නේ ක්‍රියාකාරී වාමාංශික දේශපාලනයේ විප්ලවවාදී චරිතයක්. ඔහු දේශපාලන අත්විවරම සවිමත් කරගන්නේ ජනතා විමුක්ති පෙරමුණ තුලින්. ඒ පන්නරය සමගින් වත්මන් දේශපාලන භූමිකාවේ අපූර්ව සම්දිස්ථානයක් සනිටුවන් කරනවා. ඒ ජාතික නිදහස් පෙරමුණේ නායකත්වයේ දරන ඔහු නමින් විමල් වීරවංශ. ආයිබෝන් ඔබතුමාට. හොඳයි. අපි මුලින්ම ඔබෙන් අහන්න කැමති දැනගන්න කැමති ඔබේ දේශපාලන දර්ශනය පිළිබඳව. ඒකෙදී දැන් සමහර අය මාක්ස්වාදය මත දේශපාලන දර්ශනය තෝරගෙන තියෙනවා, සමහර ජාතිකවාදය, සමහරට ලිබරල් මතවාද, මේ වගේ ෆැසිස්ට් වාදය, එක එක දේශපාලන දර්ශන තියෙනවා. ඔබගේ දේශපාලන දර්ශනය පදනම් වෙන්නේ මොකක්ද? මට කියන්න පුළුවන් මම මාක්ස්වාදය නියමිත මාත්‍රා ගණනට අවශෝෂණය කරගත්තු ජාතිකවාදී. හොඳයි. මොකද දැන් අද වෙනකොට අපි දකිනවා දේශපාලන ශාස්ත්‍රයේ ඔබතුමා සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන සමහර මත දැක්කාම ජාතිවාදී කියලා අද හඳුන්වමින් ඉන්නවා. මේ ජාතිවාදයට නායකත්වය දෙනවා, මිනිසුන් අවුස්සනවා කියලා. දැන් ඒකටත් ඔබට පිළිතුරක් තියෙනවා? ජාතිවාදීන් තමයි වෙනම රාජ්‍යයන් එක්තරා ජන කොටසකට හදන්නේ. ජාතිවාදීන් තමයි ආගමික හෝ සංස්කෘතික අනන්‍යතාවය මත මිනිස්සු මරන්න හදන්නේ. අපි කොහෙවත් කියලා තියනවාද කිසියම් ජන කොටසකගේ අනන්‍යතාවය මත මේ රට දෙකඩ කරන්න කියලා. අපි කොහෙවත් කියලා තියනවාද කිසියම් ජන කොටසකගේ අනන්‍යතාවය මත කාව හෝ මරන්න හෝ මේ රටින් එලවන්න කියලා. එහෙම කියලා නැහැ. අපි හැම විටම කතා කරලා තිබෙන්නේ මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම ගැන. ඒ වගේම මේ රටේ ජාතික සමගිය ගොඩනැගීම ගැන. ඒ ජාතික සමගියටත් ඒකීයභාවයටත් සාමයටත් ප්‍රමුඛ තර්ජනීය වෙච්ච දෙමළ ජාතිවාදී බෙදුම්වාදී බලවේගත් ඒ බලවේග වලට විදේශ රටවල ඉඳන් කරන උදව්පදව් කරන කණ්ඩායමුත් ඒවා මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන වලින් මනස සකස් කරගත්තු ඩොලර් කාක්කනුත් තමයි අපට ඔය ජාතිවාදීන් කියන චෝදනාව එල්ල කරන්නේ. දැන් ඔය අපට ජාතිවාදීන් කියන අය අද කටාරින්නේ නැහැ පැරිසියේ ප්‍රංශයේ සිදුවෙන දේවල් වලට. පැරිසියේ ඉතිහාසයේ මෑත ඉතිහාසයේ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වෙච්ච එකම අවස්ථාව. ඒ ගැන විශාල කම්පනයක් ඒ ජනතාවට ඇති. හැබැයි ගිහිල්ලා මුස්ලිම් දේවස්ථාන අද ගිනි තියනවා. ගිහිල්ලා සිරියානු අනාථයන් හිටපු අනාථ කඳවුරු ගිනි තියනවා. මුස්ලිම් අය ජීවත් වෙන ගෙවල් දොරවල් ගිනි තියනවා. ගිනිපත් කරනවා, මරනවා. මේ එකක්වත් මෙහි අපට ජාතිවාදීන් කියන සහජීවනකාරයන්ට එතකොට ඒක කොහොමද තෝරගන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒකෝද ඒගොල්ලන්ට මේ අපට ජාතිවාදීන් කියලා ලේබලේ අලවන්න මුදල් එන්නේ යුරෝපේ. හැබැයි ඒගොල්ලෝගේ පරමාදර්ශී යුරෝපය අද තමන්ගේ ජනවර්ග අනන්‍යතාවය අනුව තමන්ගේ නොවන අනෙක් ජනවර්ග අනන්‍යතාවය තෝර මරනවා. එතකොට මෙයාගේ කටවල් ඇරෙන්නේ නැහැ. නමුත් මෙයාට ඕනේ අපිව ජාතිවාදීන් කියලා ලේබල් කරලා බය කරලා අපිව පසුබස්සවලා සැබෑ ලෙසම දෙමළ ජාතිවාදී බලවේගයන් එක්ක වුන් යන ගමන නිරුපාදිතව යන්න. ඒකට මේ රටේ ජනතාව අහු වෙන්නේ නැහැ. මම ඔබතුමාගෙන් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේ හිටියද? අනිවාර්යයෙන්. දැන් අපිට නැවත ප්‍රශ්නයක් නගොල්ලනවා. දැන් පහුගිය දිනවල ප්‍රේම කුමාර ගුණරත්න ගැන කතා වෙනවා. එතකොට එක අවස්ථාවක ටිල්වින් සිල් මහත්මයා කියනවා ඔව් අඳුරන්නේ නැහැ කියලා. අනුර කුමාර සානායක මහත්මයා කියනවා ඔව් අඳුරන්නේ නැහැ කියලා. දැන් හෙට දවසේ ලාල්කාන්ත මහත්මලා අනුර කුමාර සානායක මහත්මලා කිව්වොත් විමල් වීරවංශ කියලා කෙනෙක් ජවිපේ හිටියේ නැහැ කියලා එතකොට ඔබ මොකද? ඒක ඇයිට කියන්න බෑ. ප්‍රේම කුමාර ගුණරත්නම් සම්බන්ධයෙන් ඒක කියන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔහු ප්‍රසිද්ධ නොවන තලයේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙක් නිසා. ජවිපි දෙගොඩක් ඉන්නවනේ ප්‍රසිද්ධ නොවන සමාජිකයා හා ප්‍රසිද්ධ සමාජිකයා. ප්‍රසිද්ධ නොවන සමාජිකයන්ගේ ගණයට තමයි ප්‍රේම කුමාර ගුණරත්නම් වයිතුනේ. මම නොහිටියේ නැහැ කියලා කියන්න බෑ. මොකද මම ප්‍රසිද්ධියේ ජවිපි වෙනුවෙන් කටයුතු කරපු නිසා ඒක එහෙම බැහැර කරන්න බෑ. හැබැයි ඔය ප්‍රේම කුමාර ගුණරත්නම් හිටියේ නැහැ කියලා කිව්වට දැන් මං හිතන්නේ ඒගොල්ලෝ පිළිගන්නවා හිටියයි කියලා. මොකද අප සතුව තියෙනවා ටිල්වින් සිල්ලා මහත්මයා සමග ප්‍රේම කුමාර ගුණරත්න මහතා සමග ඉන්න ඡායාරූප. ඉතින් එහෙම තියෙද්දි මේ අය දෙකින් දෙකටම කියනවා නම් තහවුරු කරලා සහතික කරලා එහෙම කෙනෙක් හිටියේ නැහැ කියලා. මේ ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු කෙනෙක් හැටියට මොකද්ද මේ මොවුන්ගේ මේ දෙබිඩි චරිත? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතාවේ ස්වභාවය තමයි Tamanට ප්‍රතිවිරුද්ධව යම්කිසි දේශපාලන ප්‍රහාරයක්. ඒක ප්‍රහාරයක් කියන්නේ භෞතිකව හානි සපුරන ප්‍රහාරයක් නෙවෙයි. දේශපාලන ප්‍රහාරයක්.
එල්ල වුණොත් ඒ එල්ල වෙන්නේ Taman සමග සිටියම කෙනෙකුගෙන් නම් ඕ කණ්ඩායමකගෙන් නම් ඒකට ප්‍රතිචාර දක්වන්නේ ඕන්ම පරමාර්ථදර්ශී කොට හුවා දක්වන මානව ගුණාංග වලට අනුකූලව නෙවෙයි. ඒ මානව ගුණාංග පැත්තක තියලා තමයි ඔවුන් ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ. දැන් අපි එළියට බහැපු වෙලාවෙත් අපට ප්‍රතික්‍රියා දැක්වෙත් ඒ ආකාරයට. ඒ වෙලාවේ ඒකට සන්තෝෂ වෙච්ච කෙනෙක් තමයි ප්‍රේම කුමාර ගුණරත්නම් කියන්නේ. ප්‍රතිචාර දක්වපු ආකාරයෙන් ගැන. පසුව ඔහුටත් ඒ ඉරණම පසුපස හඹ ආවා. ඉන් අනතුරුව සෝමා සමරසිංහ මහතාටත් ඒ ඉරණම ඔහු පසුපස හඹ ආවා. ඉතිහාසයේ විසින් අද සනාථ කොට ඉවරයි. අපි දේශපාලන වශයෙන් බලපාපු හේතු කාරණාවක් මත එළියට ආවේ. අපි දරපු මතය හරි කියන එක අද ජවිපේ අනිත් අයට සිද්ධ වෙලා තියෙන බොහෝ දේවල් විසින් සනාථ වෙලා ඉවරයි. මම නම් ඔවුන්ගේ ඔය ස්වභාවය පිළිබඳව කතා කරන කාලේ නාස්ති කළ යුතුයි කියලා හිතන්නේ නැහැ. ඒක තේරුමක් ඇති ප්‍රයෝජනවත් වැඩක් නෙවෙයි. මේ ජනතා විමුක්ති සම්බන්ධයෙන් අපි අහන අවසාන ප්‍රශ්නය ඔබතුමාගෙන් දෙමළ ඊළාම් අරගල උස්තුවක්ත කියලා රෝණ විජේවීර මහත්මයා විසින් ලියපු 1983 මම දන්න විදිහට ලියපු පොතක් තිබෙනවා. එතකොට ඒ එදා ජනතා විමුක්ති පෙරමුණ රෝණ විජේවීර මහත්මයා විසින් ගෙනියපු ඒ ගමනද අද මේ යන්නේ. සහ ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනවද? එදා තිබිච්ච ජනතා විමුක්ති පෙරමුණ අද තියෙනවා. මාක්ස් ලෙනින් වාදය කියලා කිව්වොත් වමේ හැම පක්ෂයක්ම මාක්ස්වත් පිළිගන්නවා ලෙනින්වත් පිළිගන්නවා. මාක්ස්වයි ලෙනින්වයි විතරක් පිළිගන්න අයත් ඉන්නවා. මාක්ස්වයි ලෙනින්වයි ඊට අමතරව ට්‍රොට්ස්කිවත් පිළිගන්න අය ඉන්නවා. මාක්ස්වයි ලෙනින්වයි ඊට අමතරව ස්ටාලින්වත් පිළිගන්න අය ඉන්නවා. කොහොම වුණත් මාක්ස් ලෙනින් ඔය කවුරුත් පිළිගන්නවා. එතකොට මාක්ස් සහ ලෙනින් කියන දේවල් පුනරුච්චාරණය කිරීම මතම යම්කිසි ව්‍යාපාරයක් වාමාංශික ව්‍යාපාරයක් විප්ලවවාදී ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. මොකද මේ පොත්වල තියපු ඒවා කටපාඩම් කරගෙන පුනරුච්චාරණය කරන එක විප්ලවකාරී වැඩක් නෙවෙයි. ඒක පොතේ ගුරුවාදී වැඩක්. විප්ලවකාරී වැඩේ වෙන්නේ මාක්ස් සහ ලෙනින් මේ අය ලෝකයේ දැකපු විදිය සහ විග්‍රහ කරපු විදිය. Taman ඉදිරිපිට එළඹුණු තත්වයන්දී උපාය උපක්‍රම තෝරපු විදිය. ඒ භාවිතාව කොහොමද ගොඩනගා ගත්තේ මේ න්‍යාය මත? ඒ භාවිතාවේ න්‍යාය අතර තිබිච්ච ගැළපුම මොකද්ද ප්‍රතිවිරෝධය මොකද්ද? ඇයි එහෙම ප්‍රතිවිරෝධී වුනේ? ඒකට හේතු මොනවද? මෙන්න මෙහෙම විශ්ලේෂණාත්මකව සමාජ දේශපාලන ක්‍රියාදාමයේ දිහා කෙනෙකුට බලන්න පුළුවන් නම් ඔහු සැබෑ ලෙසම මාක්ස්වාදියෙක් වෙනවා. එහෙම නැතුව මාක්ස් ගෙලෙනිගේ පොත්වල තියෙන ඒ ග්‍රන්ථවල තියෙන වාක්‍ය ඛණ්ඩ ඡේද පුනරුච්චාරණය කිරීමෙන් කෙනෙක් මාක්ස්වාදියෙක් හෝ විප්ලවවාදියෙක් වෙන්නේ නැහැ. රෝහණ විජේවීර කියන චරිතයේ වෙනස් වෙන්නේ මෙන්න මෙතනදී. ඔහු මේ මාක්ස්ලෙනින්වාදී දර්ශනය ඒක Tamanගේ හපංකමක් කොට පෙන්වාලීම සඳහා පුනරුච්චාරණය කරන ගිරාපෝතක මාක්ස්වාදියෙක් උනේ නැහැ. මූලධර්මයන් වටහා ගත්තා මූලධර්මවාදී උනේ නැහැ. මූලධර්මවාදී වීමෙන් වෙන හානිය දැක්කා. ඒ නිසා ලංකාවේ අනෙකුත් වාමාංශික නායකයන්ට සාපේක්ෂව විජේවීර වෙනස් වුණා ජාතික ප්‍රශ්නේ. අනිත් වාමාංශික ව්‍යාපාර හා නායකයන් ජාතික ප්‍රශ්නේ දැක්කේ දෙමළ ජනතාවට තියෙන සාධාරණ අයිතියක් තියෙනවා වෙනම ජාතියක් ලෙස වෙන් වෙන්න ස්වයං නිර්ණය අයිතිය තියෙනවා වෙන්වීමේ අයිතිය තියෙනවා වුන් වෙනම ජාතියක් ඒ නිසා වුන්ගේ නිජ භූමි සංකල්පය පිළිගන්න ඕන වුන්ගේ වෙන්වීමේ අයිතිය පිළිගන්න ඕන ඒක තමයි අර පොතේ තියෙන මාක්ස් ලෙනින් ඒ කියන්නේ මුළු සෝවියට් සංගමයකට වෙන වෙනම හිටපු රටවල් එකතු කරගන්න හදපු මූලධර්මය මේ එකට තියෙන රට බෙදන්න අපේ රටේ ඔය කියන ඊනියා මාක්ස්වාදියෝ පාවිච්චි කළා විජේවීර ඔය උගලට අහුනේ නැහැ. ඕක ඇවිල්ලා මූලධර්මවාදයට වැටීමේ වන විපත. විජේවීර සහෝදරයා ඒ උගලට අහුනේ නැහැ. ඔහු එතනින් වෙනස්ව මේක තත්වයන් දෙකක් කියලා පෙන්නුවා. සෝවියට් සංගමයේ ඒ සූත්‍රය මෙතනට අදාළ වෙන්නේ නැති ඇයි කියලා පෙන්නුවා. පෙන්නලා ඔහු තීරුම් කරා ලංකාවේ පළවෙනි වතාවට වාමාංශික නායකයෙක් හැටියට දෙමළ ජාතිවාදී බෙදුම්වාදයේ ගෝලීය අධිරාජ්‍යවාදී උපාය මාර්ගික උමනාවක් මේ රාජ්‍ය බෙදාවෙන් කිරීම සඳහා ඒ නිසා අධිරාජ්‍යවාදී ප්‍රධාන උපාය මාර්ගික මෙහෙයුමට ඒ කියන්නේ බෙදුම්වාදයට එරෙහි නොවන්නා මේ යුගයේ විප්ලවවාදීකු නොවේ මාක්ස්වාදීකු නොවේ බොහොම පැහැදිලිව ඔබ ඔය සඳහන් කරපු පොතේ ඔහු එක සටහන් කරා. අද ජවිපෙට මොකද වෙලා තියෙන්නේ? ඒ විජේවීර සහෝදරයාගේ බර තැබූ අවධාරණය මත උන්නද ඉන්නවද? නැහැ. ඔවුන් අද ඊටම පැහැදිලිව ඒකීය භාවයේ ප්‍රතිපත්තිය පහුගිය මැතිවරණ ප්‍රකාශනය අයින් කළා. දැන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වැඩ පටන් අරන් ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳුරට UN නිලධාරීන් ගිහිල්ලා පරීක්ෂා කරනවා. ඊට පස්සේ 3 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා නාවික හමුදා නිලධාරීන්. එතකොට දැන් අන්තර්ජාතික පරීක්ෂණේ පටන් අරන් රූපරාමු දැන් අපිට පේනවා. මේවා ගැන වචනයක් කතා නැහැ. අද
කොටි සංවිධානයට සම්බන්ධ ත්‍රස්ත සංවිධාන රාජනෝන ස්වරූපයෙන් ක්‍රියාත්මක සංවිධාන 8ක් තහනම අයින් කළා තියෙනවා. 260 ගානකගේ තහනම අයින් කළා තියෙනවා පුද්ගලයන්. මේව ගැන අද ජවිපේ කතා කරන්නේ නැහැ. ඊළඟට ද්විත්ව රටවැසි භාවය දෙනවා කොටි ඩයස්පෝරාව නිර්දේශ කරන සියලුම දෙනාට. ලක්ෂ 5ක් දුන්නා නම් ඕන කෙනෙකුට ද්විත්ව රටවැසි භාවය. අද ගනිමින් ඉන්නේ විශාල වශයෙන් ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයෝ. ඒව ගැන ජවිපේ අද කතා නැහැ. කියන්නේ විජේවීර සහෝදරයා බෙදුම්වාදයත් අධිරාජ්‍යවාදයත් අතර තිබිච්ච උපාය මාර්ගය සම්බන්ධය දැක්කා. ඒ නිසාම ඒ පරාජයටපත් කිරීම අන් සියලු කාරණාවන් වලට වඩා වැදගත් බව දැක්කා. ඒ අනුව උපාය උපක්‍රම තේරුවා. නමුත් අද ජවිපේ ඒ ප්‍රධාන දැක්මෙන් පිටපැනලා ඔවුන් අද ඕනම සංවිධානයකට නියෝජනය කළ හැකි සටන් පාට. උදාහරණයක් හැටියට ඇවන්ගාඩ් හොරකමක් වී තිබේද නැද්ද? හොරුන්ටත් පුළුවන් හොරකමට විරුද්ධව කතා කරන්න. දැන් ඔය නැව් 8ක් තියෙන එක හොරෙක් කතා කරන්නේ හොරකමට විරුද්ධව. දත් ගලවල නැව් 8ක් ගන්න බෑනේ. ඉතින් නැව් 8ක් තියෙන එක හොරෙක් අද අනිත් හොරකම් ගැන කතා කරනවා නේද? හොරුන්ටත් හොරකම් ගැන කතා කරත හැකි. හොරු නොවන අයටත් කතා කරත හැකි. අද ජවිපේ මාතෘකා තියෙන්නේ කාටත් කතා කළ හැකි මාතෘකා. ජවිපේට අනන්‍ය වෙච්ච සුවිශේෂ වෙච්ච ප්‍රධාන භූමිකාව මොකද්ද? බෙදුම්වාදය. දෙමළ ජාතිවාදී බෙදුම්වාදයේ පරාජයටපත් කිරීම. ඉන්දියානු හමුදා එනකොට ඉන්දු ලංකා ගිවිසුම් ගහනකොට ජවිපේ සහෝදරවරු 60000ක් මේ පොළොවේ දිවිපිදුවේ. වෙන මොනවත් වෙනුවෙන් නෙවෙයි රට බෙදන පළාත් සභා පරද්දන්න. රට බෙදන එක. අද රට බෙදන දේශපාලන මෙහෙයුම අන්තර්ජාතික න්‍යාය පත්‍රයට අනුව ලස්සනට දිගේලි වෙනවා. කඳවුරු තුල ගැලවෙනවා. ඒව ගැන කතා නැහැ. සම්බන්ධන් මහත්තයා සන්තෝෂමක් හැටියට දීපු විපක්ෂ සංවිධායකම් බාර අරගෙන නියෝජ්‍ය ඇමතිවරයෙකුට හිමි වරප්‍රසාද ටික භුක්ති විඳගෙන සම්බන්ධන් මහත්තයාගේ අතිරේක කාර්යයකුත් ඉල්ලගෙන ඒකත් පාවිච්චි කරගෙන අද ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ඓතිහාසික යුතුයකම පැහැර හැරලා තියෙනවා. ඉතින් ඒ නිසා විජේවීර සහෝදරයාද ජීවතුන් අතර හිටියනම් මේ දිහා බලලා නැවත මියදෙන වැරෙන්න වෙන කරන් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබතුමා මේ හොඳ දැනගන්න දැන් ඒ කියන්නේ එකක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ ඒ පිළිපැනීම ගැන ඔබතුමා කතා කරන එක අවස්ථාවක තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපනය දෙන පන්ති 5 කියලා කියන ප්‍රසිද්ධ පන්ති 5ේදී තියෙන ඉන්දියානු ව්‍යාප්තවාදය. එතකොට එදා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මහා ඉහලින් කතා කරපු ජනතා විමුක්ති පෙරමුණ අද වෙනකොට ඔබතුමා කියනවා වගේම මේ සීපා ගිවිසුම හරි සේවා ගිවිසුම් හරි මේ ඉන්දියානු අතිවිශාල ඉන්දියානු මැදිහත් වීමක් තියෙනවා. ඒ පිළිබඳව වචනයක්වත් කතා වෙන්නේ නැහැ. මෙහෙම උනේ කොහොමද කොහොමද? ජනවාරි 8 වෙච්ච බලපෙරළිය එක්සත් ජනපදයේත් ඉන්දියාවෙත් සම අනුග්‍රාහකත්වයෙන් සිද්ධ වෙච්ච බලපෙරළියක් නේ. බැරක් ඔබාමා ජනාධිපතිතුමා ඉන්දියාවේ ජනරජ දිනයට ආවම ජනවාරි 8න් පස්සේ ඔහු ජනරජ දින කතාවේදී කියනවා මෝඩි අග්‍රාමාත්‍යවරයාට ඔබට ස්තුතියි ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ බලපෙරළීම් සඳහා සහයෝගය දුන්නට කියලා. ඒ කියන්නේ අපි තමයි වැඩේ කළේ ඔහු සපෝට් කරා සපෝට් එකට ස්තුතියි. ඒතකොට බැරක් ඔබාමා එහෙම කියනවා. ජෝන් කෙරි ඇමරිකානු කොංග්‍රස්මාන්ලේට කියනවා ලංකාවේ වෙච්ච ප්‍රධානවාදී බලපෙරළිය අපේ වැඩක් කියලා. ඒගොල්ලෝගේ වැඩක්. ඇමරිකානු රාජ්‍ය ලේකම් මේ කියන්නේ. මේවා අපේ කතා නෙවෙයි සටහන් වෙච්ච ප්‍රකාශ. එතකොට ඒ එක්සත් ජනපදයට ඕන කරන බලපෙරළියට දැන් දෙමළ ඩයස්පෝරාවකටත් ඕන වෙච්ච බලපෙරළියනේ මේක. ඒ කියන්නේ ඇලන් කීනන් ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් කියන සංවිධානයේ ප්‍රධානියා. ඔහු 2013 ඩයස්පෝරා සමාජිකයන් අමතල කියනවා ඔබට ඔබගේ හීනය සඵල කරගන්න නම් මහින්ද රාජපක්ෂව එළවනතුරු ඉන්න වෙනවා. ඉවසන්න වෙනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් මෙතන මහින්ද රාජපක්ෂ පාලනය පළවා හැරීම කියන්නේ ස්වභාවිකව ලංකාව තුළ ඇතිවෙච්ච ජනමතයක ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක කෘත්‍රිමව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉන්දියාව උදව් කරගෙන කරපු මෙහෙයුමක්. ඒකට ජනතා විමුක්ති පෙරමුණේ මේ මෙහෙයුමේ සජීවී පාර්ශවකරුවෙක් ප්‍රධාන නියෝජිතයෙක්. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකම කියනවා පහුගිය ඉල්මහවිරු සමරුවේදී අපි තමයි මහින්දව එළෙව්වේ අපි තමයි ලංකාවේ දේශපාලන න්‍යාය පත්‍රය තීරණය කරන්න කියලා. ඉතින් මහින්දව එළෙව්වේ ඒගොල්ලෝ කියලා ඒගොල්ලොත් කියනවා. ඔබාමා ඉන්දියාවේදී කියනවා මහින්දව එළවන්න උදව් කරාට ඉන්දියාවට ස්තුති කරනවා. ජෝන් කෙරි කොංග්‍රස්මන්ලේට කියනවා අපි තමයි මහින්දව එළෙව්වේ කියලා. අනුර දිසානායකත් මේ කියනවා අපි තමයි මහින්දව එළෙව්වේ අපි තමයි දේශපාලන න්‍යාය පත්‍රය තීරණය කරන්නේ කියලා. එතකොට පේන්නේ නැද්ද මේ එක එක්නික භූමිකා වෙන වෙනම තිබුණට කොතරම් දුරට සමපාත වෙනවද? දැන් ඔබ අහපු ප්‍රශ්නේ නිශ්චිතව ආවොත් ඉන්දියාවට මහින්ද රාජපක්ෂ පාලනයේ අනවශ්‍ය වෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් අපි 7.5ක ආර්ථික වර්ධන වේගයක ඉස්සරහට යනවා. සීපා ගිවිසුම අත්සන් කරන්න ඉන්දියාවේ කලින් හිටපු අගමැති මන්මෝහන් සිං මහත්තයා ලංකාවට ඇවිල්ලා ඉඳද්දි න්‍යාය පත්‍රයේ සීපා ගිවිසුම අත්සන් කරන්නට නියමිතව තියෙද්දි
අපි මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාන්ව හම්බ වෙලා ඒක තියෙන අනතුර පෙන්නුවම කිසිම රාජනායකයෙකු නොගන්න තීන්දුවක් ගත්තා. සීපා කිවිසුම අත්සන් කරන්නේ නැහැ. එහෙම කළා කල් දැම්මා ඒක. කල් දැම්ම කියන්නේ ආයි ගත්තේ නැහැ. හැබැයි මන්මෝහන් සිං අගමැතිවරයා ලංකාවේ ඉන්නවා. ඔහු වඩාත්ම ආවේ ඒක අත්සන් කරන්න. මොකද සීපා කිවිසුමෙන් ලංකාවේ සේවා වෙළඳපොළ ඉන්දියානුවන්ට ලාංකිකයන්ට සමාන ආකාරයට විවෘත වෙනවා. සේවා වෙළඳපොළ කියන්නේ කුළු බඩු දාන්න පුළුවන් ඩොලර් මිලියන් එකක් ගෙනාවොත් ෆුඩ් සිටි දාන්න පුළුවන් ඉන්දියන් අයට. ඒකේ වැඩ කරන සේවකයෝ ගේන්න පුළුවන්. ඕනනම් කෙනෙකුට ටේලර් සාප්පුවක් දාන්න පුළුවන්. සේවකයෝ ගේන්න පුළුවන්. සේවකයෝ විවාහ කරන නෝනයි දරුවොත් එක්ක ආවොත් නෝනයි දරුවයි මෙහි පදිංචි වෙන්න පුළුවන්. නෝනට අල්ලපු ගෙදර වැඩට යන්න පුළුවන්. ඒ විදිහට සම්පූර්ණ මේ රටේ හෙද සේවයට ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, ගණකාධිකාරීවරුන්, සාමාන්‍යයෙන් හෙද සේවය ඊළඟට බැංකු වල යම් රැකියා අවස්ථා මේ ආදී වශයෙන් දැන් අපි දන්නවා ඉන්දියාවේ බිලියන 4-5ක මේ විරැකියා වෙනද පොලක් ඒක. එහෙ කැම පැකට් එකට වැඩ කරන මිනිස්සු ඉන්නවා. සුළු වැටුපට වැඩ කරන මිනිස්සු ඉන්නවා. මෙහි අපි යන්නේ නැහැ ඉන්දියාවේ ජොබ් කරන්න. මට කියන්නකො කවුද ඉන්දියාවේ කියලා රැකියා කරන්න කියලා. මොකද එහෙ පඩිය අපිට මදි. ඒ තියෙන ජීවන තත්ත්වය අපිට මදි. මෙහි අපි පුංචි රටක් අපි එක්තරා ආකාරයක අපි අපට ආවේනික ජීවන රටාවක් ගෙවනවා. එතකොට දැන් මෙහෙන් කවුරුවත් ඉන්දියාවට රස්සාව යන්නේ නැහැ. මේක අරපු ගමන් කොළඹ බලන්න අදටත් ඇඩ්වර්ටයිසිං ඒජන්සි වල ඉන්දියානුවන් කීයක් වැඩ කරනවද ජොබ් වීසා වලට ඇවිල්ලා. ඒ සීමා සහිත ක්ෂේත්‍රයක අම්පාරේ ගොයන් කපන්න එනවා ඉන්දියානු. හොරින් මේ සාමාන්‍ය වීසා අරගෙන. එතකොට දැනටත් එහෙමනම් අපි දොර ඇරලා පාර ඇරලා ධනුෂ්කොඩි ඉඳන් මන්නාරම දක්වා පාලම ගහලා කිලෝමීටර් 22යි එතනින් බස් එකේ නැගලා එන්න තියෙන්නේ. දකුණු ඉන්දියාවේ ඉන්නවා විරකියාවෙන් පෙරන 60 හුටාමාරක්. මේ මිනිස්සු ආවම ලංකාවේද ඉන්දියාවේද කියලා හොයාගන්නත් බෑ. ඉතින් එතකොට වෙන්නේ මේක සම්පූර්ණ ඉන්දියානු කොලොනියක් කරනවා. මලික් සමරවික්‍රම මහත්මයා ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී අද මම මේ ගැන ප්‍රශ්න කරා. එතුමා මට උත්තරේ දුන්නේ සීපා නමින් අපි කිවිසුමක් අත්සන් කරන්නේ. නමුත් මාර්තු මාසෙ වෙනකොට ලබන අවුරුදු 2016 අපි ඒ වෙනුවට වෙන කිවිසුමක් ඉන්දියාව සමග අත්සන් කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම එතුමාට කියන්න බෑ. ඒ වෙනුවට වෙන කිවිසුමක් කියන්නේ වෙන නමක්. ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා කිවිසුම කියලා කියයි. අලුත් නමක් දායි. හැබැයි අන්තර්ගතය සේවා ආර්ථිකය ඉන්දියානුවන්ට විවෘත වීම නම් අපේ රටේ ගහක ගෙඩියක් කඩා ගන්න ඒ රස්සාවවත් අපේ තරුණයෙකුට ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මම කියන්නේ මේසා විශාල බලවත් ඉන්දියානු මැදිහත් වීමක්. අපි මේ දූපතක් හැටියට ජීවත් වීම නිසා තමයි අපිට වෙනම භාෂාවක් බිහි කරගන්න පුළුවන් වුනේ. සිංහල කියන භාෂාව ලෝකේ කොහෙවත් නැහැ. මෙතන විතරයි ඉපදුනේ, මෙතන විතරයි පවතින්නේ. ඊළඟට අපි වෙනම දූපතක් හැටියට හිටියේ හින්දා තමයි අපේ සංස්කෘතික අනන්‍යතා එක්තරා ආකාරයකට අපට ආවේනික ලක්ෂණත් පෙරදීග අපරදීග ලක්ෂණත් මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා. නමුත් අපට ආවේනික ලක්ෂණ ප්‍රමාණිකුත් අපි රැකගෙන තියෙනවා. මේක මුහුදෙන් වටවීම. මේක තමයි අපට ආපු ස්වභාවික දේශ සීමාව. ඒ දේශ සීමාව නැති වෙනවා ධනුෂ්කොඩි ඉඳන් මන්නාරම දක්වා පාලම හැදුවා. මේ පාලම හැදුවම මේ රටවල් දෙකක් නෙවෙයි එකක්. ඉන්දියානු රාජ්‍යයේ 26 වෙනි ප්‍රාන්තය වෙනවා. වතුකරේ දෙමළ ජනතාව ගෙනාව වතුකරේ තේදළු නෙලන්න. අවුරුදු 15ක් 20ක් යනකොට රටවැසි භාවය දෙන්න උනා. මේ කට්ටියත් රස්සා කරන්න එනවා, බින්න බහිනවා. 10ක් 15ක් යනකොට රටවැසිකමක් දෙන්න වෙනවා. ඊට පස්සේ ලංකාවේ ආණ්ඩු හදන්නේ ඒගොල්ලෝ, ආණ්ඩු එලවන්නේ ඒගොල්ලෝ. මේ කියන්නේ ලංකාව දේශපාලන වශයෙන්ුත් ආර්ථික හා සමාජීය වශයෙන්ුත් සම්පූර්ණ ඉන්දියාව ගිල ගැනීමේ මෙහෙයුමක්. ඉතින් මෙතරම් දැවෙන ප්‍රශ්නයක් මතුව තියෙන වෙලාවක අද මේ ජනතාව විමුක්ති පෙරමුණේ ගැන කතා කරනවා. ඔවුන් ඇවන්ගාඩ් නමින් මොකද්ද මන්ත්‍රයක් දවසට 3-4 වතාවක් ජප කරනවා. වෙන මොකක් කරන්නේ නැහැ. මේ ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා දෙමුහුන් අධිකරණයක් පිහිටුවන්න යනවා. දැනටමත් එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයෝ ඇවිල්ලා හමුදා කඳවුරු වල හොරාල්ලනවා, පරීක්ෂා කරනවා. මේ එකක් ගැනවත් කතා අරින්නේ නැහැ. එතකොට ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ලංකාවට උගන්වපු රෝහණ විජේවීර සහෝදරයාගේ පින්තූරය තවදුරටත් ඉටිපන්දම් පත්තු කරමින් අදහන බව පෙන්වමින් අද යන්නේ ඒක සම්පූර්ණයෙන්ම ඒ පක්ෂයේ ආරම්භක මූලධර්ම සහ ආරම්භක පදනම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා රාජ්‍ය නොවන සංවිධානවල දේශපාලන න්‍යාය පත්‍රය එහෙම නැත්නම් දේශපාලන මෙනු එක අද ජවිපේ මෙනු එකේ තියෙන්නේ මොනවද අනිත් NGO මෙනු එකේ එතන තියෙන දූෂණය නාස්තිය ඔය ටික ඔය මේ කවුද අර වැල්ල යමුනගේ NGO එකේ මේ බඩු ටික ඒ මෙනු එක තමයි අද ජවිපේ මෙනු එක විජේවීරගේ ජවිපේ මෙනු එක මොකද්ද බෙදුම්වාදය ඊළඟට අධිරාජ්‍ය විරෝධය අද ඒවා ජවිපේ මෙනු එකේ නෑ. ඒ දෙක අහලලා තියෙනවා වෙනත් කාරණා ටිකක් අල්ලගෙන දුවනවා.
හොඳයි. දැන් අපි මේ වැඩසටහන් නරඹන විශාල Facebook එකේ ඉන්න විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඒ අය අපිට අදහස් දක්වන මේ අය මම දුටුවා මේ Facebook එකෙන් අපි දැක්කා මේ විරුවන් සිරගෙට මරුවන් එළියට කියලා දාලා තිබුණා පහුගිය දිනවල මේ විශේෂයෙන්ම රණවිරුවන් සිර බාරයට ගැනීමත් LTT සැකකරුවන් එළියට දැමීමත් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා. දැන් තවත් කණ්ඩායමක් කියනවා මේකට මේ ජවිපේ කැරලි කරුවන්ට සමාව දුන්නා නම් ඇයි LTT කැරලි කරුවන්ට සමාව නොදෙන්නේ? අය දමිල නිසා. මට කියන්න ජවිපේ කැරලි කරුවන් හෝ විප්ලවවාදීන් හෝ සටන් කරුවන් හෝ කොයි වෙලේද සමාව දීලා තියෙන ලංකාවේ ඉතිහාසෙ? කවුරු හරි මට කියන්න. සමාව දීමක් 971 අත්අඩංගුවට ගත්තා. සමාව දුන්නද නැහැ? අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනතක් ගෙනාවා. අතීතයට බලපාන පරිදි නීතිය හැදුවා. ජවිපෙට විරුද්ධව නඩුව ඇහුවා. නඩුව අහලා ඒ පනත යටතේ වරදකාරයෝ වුණා. හිරේ දැම්මා දඬුවම් කළා. හැබැයි JR 77 ආවා. අර පනත යටතේ විදේශ විනිමය වංචා කරපු JR ගේ යාළුවෝ ටිකුත් අත්අඩංගුවට අරන් හිරේ දාලා තිබ්බා. ඒ අයව බේර ගන්න JR මොකද කළේ? අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනත අහෝසි කළා. අහෝසි කළාම ඒ පනත යටතේ අත්අඩංගුවටගෙන වරදකරුවන් වී දඬුවම් ලබන සියලුම දෙනා ඉබේ නිදහස් වෙනවා. ඒක තමයි රටේ නීතිය. මාව කිසියම් පනතක් යටතේ අත්අඩංගුවට ගත්තොත් හෙට අනිද්ද ඒ පනත අහෝසි වුණොත් ඉබේම මාව එළියට එනවා. ජවිපෙට කොයි වෙලාවෙවත් සමාවල් දීලා නැහැ. ඒ හේතුව මත එදා එළියට ආවා විජේවීර. ඊළඟට බලන්නකෝ මේ 87 89 60000ක් මරුවනේ. ඉරගෙවල් වල හිටියානේ පුනරුත්ථාපනය කරානේ. කොටසක් පුනරුත්ථාපනය වෙලා එළියට ආවා. තව කොටසක් මරා දැම්මා. තව කොටසක් ඉරගෙවල් වල ඒ දුක් විඳලා ආ එළියට ආවා. කොහෙවත් සමාව දීමක් වෙලා නැහැ. ඔය බොරුවක්. ජවිපේ සමාජිකයන්ට සමාව දීමක් වෙලා නැහැ. කරුණ කියන්නේ ජවිපේ නායකයෝ කියන්නේ නෑ අපිට එහෙම සමාව දීලා නැහැ කියලා. මෙතන වෙන්නේ මොකද්ද? දැන් LTT කියන්නේ දේශපාලන සංවිධානයක්මද? ඔය අත්අඩංගුවට ගත්තු අය ඉන්නේ දේශපාලන පන්ති පවත්වල අල්ලගෙනද පොතක් තියාගෙන අල්ලගෙනද නීති විරෝධී? එහෙම නැත්නම් රැස්වීමක් කරමින් අල්ලලාද? නෑ. ඔය අත්අඩංගුවට ඉන්න 99%ක් ඉන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වලට. එක්ක බෝම්බ ගහලා, එක්ක බස් ගිනි තියලා, එහෙම නැත්නම් පුද්ගලයෝ මරලා, එක්ක නැත්නම් අහිංසක සාමාන්‍ය මිනිස්සු මරලා මොනවා හරි ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ අය තමයි මේ. අපේ ආණ්ඩුව 12000ක් පුනරුත්ථාපනය කළා. ඒ 12000ට ගන්න බැරි පිරිස තමයි මේ නීතිමය ක්‍රියාදාමයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ 12000 පුනරුත්ථාපනය කරලා අද 90%කට විතර මොවුන් අද සමාජගත වෙලා. මේ පිරිස පුනරුත්ථාපනයට නුසුදුසු, ඒ කියන්නේ වඩා බරපතල ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරනවා. ඍජුව සම්බන්ධයි. එතකොට අපේ අධිකරණ ක්‍රියාදාමයේ තිබෙන දුබලතා නිසා ඒ සමහරුන්ට නඩු පැවරීම ක්‍රමානුකූලව වෙමින් පැවතුණා. දැන් මොකද කරේ? මේගොල්ලෝ ආවා හර්තාල් පටන් ගත්තා. TN එක පොරොන්දු වෙච්ච පරිදි නිදහස් කරපළයි කිව්වා. 30 ගානක් පළවෙනි වටේ නිදහස් කළා අප දීලා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තු අයට අප දුන්නා. හැබැයි ප්‍රගීත් එක්නලිගොඩ ඝාතනය කළා කියන චෝදනාව මත හමුදා බුද්ධ්‍යංශ සමාජිකයන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නවා. හෝමාගම උසාවියට ගේනවා හැමදා මේ අදත් ගෙනාවා. එතකොට බලන්න දැන් 30 ගානක් නිදහස් කළා. ඊළඟට මේගොල්ලෝ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව හිස් මුදුනින් පිළිගන්න බව මේගොල්ලෝ අර යෝජනාවෙන් එකඟ වුණා. මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවෙත් ඇමරිකා එක්සත් ජනපදයත් ලංකාවත් එකට අත්වැල් බැඳගෙන ගෙන ආපු යෝජනාවෙත් සඳහන් වෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි. ලංකා රජය ඒක පිළිගන්නවා. මංගල සමරවීර මානව හිමිකම් කොමිසමේ කරපු කතාවෙත් කියනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපි අහෝසි කරනවා කියලා. ඇයි මම ඔබට කිව්වා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනත යටතේ දඬුවම් කරපු ජවිපේ නායකයා ඇතුළු සමාජිකයන් නිදහස් වුණේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනත පහුකාලික අහෝසි කරපු නිසා. සංශෝධනය කළා නම් එහෙම වෙන්නේ නැහැ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ මම කියන්නේ ඒක වීම හොඳ නැහැ කියලා නෙවෙයි. ජවිපේට අදාළව. හැබැයි LTT ජවිපේ අපිට සම්පූර්ණ සමාන කරත හැකියි. ජවිපේ මේ රට බෙදන්න දේශපාලනයක් තේරුවේ නැහැනේ. ජවිපේ තේරුවේ තා රටේ තිබිච්ච වෙනත් කාරණා මත පදනම වෙච්ච සටනක්. ඉන්දියාවට මේ රට පාවලා දෙනවා. ඒකට විරුද්ධ සටනක්. එතකොට ජවිපේ සටනයි LTT සටනයි සමපාත කරන්න බෑ. හරයෙන් වෙනස්, ගුණාත්මකව වෙනස්. LTT කරන්නේ මේ රාජ්‍ය බෙදාවෙන් කිරීම. වෙනම දෙමළ අනන්‍යතාවයට පමණක් කොටු වෙච්ච රාජ්‍යයක් නිර්මාණය කිරීම. එතකොට එහෙම සටන් කරපු LTT අද මොකද කරන්නේ? ඒ LTTට අද ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ අඩුපාඩුවක් තියෙනවා නම් සංශෝධනය කරත හැකියි. නරක අයින් කරලා හොඳ ඇතුල් කරත හැකියි. එහෙම නොකර අහෝසි කරන්නේ මොකටවත් නෙවෙයි.
ඒක අහෝසි කරපු ගමන් දැනට දඬුවම් විදින මහා බැංකු බෝම්බෙට දඬුවම් විදින දෙහිවල බෝම්බෙට දඬුවම් විදින අපේ ප්‍රභූ නායකයන් මරලා දඬුවම් විදින අදිරගාමර මරලා දඬුවම් විදින මේ ඔක්කොම වැරදි කරුවන් වෙච්ච අධිකරණයේ වරද පිළිගත්ත මේ සියලුම දෙනාම නිදහස ලබනවා ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අහෝසි කරපු ගමන්. ඒකයි මේගොල්ලෝ ජිනීවා වලින් එකට එකතු වෙන්නේ. එතකොට මෙතන පැහැදිලිවම තියෙනවා ත්‍රස්තවාදීන්ට එහෙන් ඩෑස්පෝරාවට සම්බන්ධ සංවිධාන 8ක තහනමයින් කරනවා. ගෝලීය දෙමළ සංසදයේ ෆාදර් ඉමැනුවෙල්ගේ සුරේන්ද්‍රන්ලගේ ඒ සංවිධාන 8ක් තහනමයින් කරනවා. දැනට 8යි ඉදිරියේ ඊළඟ වටේ එනවා තව ටිකක්. දැනට 8යි ඊළඟට 262ක පමණ පිරිසක් පුද්ගලයන් ත්‍රස්තවාදීන් හැටියට හඳුනාගත්තු පුද්ගලයන්ගේ නම් වලට තිබිච්ච තහනම ලංකාව තුල අයින් කරනවා. ද්විත්ව රටවැසි භාවයේ අයට දෙනවා. අයවැයෙන් විවෘත කරලා තියෙනවා විදේශ ආයෝජන වලට බදු සහන ඉඩම් ගන්න පුළුවන්. අපේ ආණ්ඩුව යටතේ ඉඩම් ගැනීමේ හැකියාව විදේශිකයන්ට නැති කළා සින්නක් කරව. මොකද ගාලු කොටුව ඔක්කොම විදේශිකයෝ අල්ලගෙන ගියා අන්තිමට ලංකාවේ මිනිහෙකුට ගාලු කොටුව ඇතුළේ ඉඩක් නැති වුණා. ඒව ගැන සලකලා අපේ රටේ භූමිය අයිති ස්වදේශිකයන්ට තිබිය යුතුයි කියන පදනමත් අපි ඒක වෙනස් කළා. දැන් මේගොල්ලෝ ආයනවා විදේශිකයන්ට ඉඩම් සින්නක් කරව ගන්න දෙන්න. අපි ගහපු 100%ක බද්ද නැති කරන්න. ඊළඟට විදේශ ආයෝජන ගෙනාවොත් ඒවට අවුරුදු 8ක සහන බදු කාලා දෙන්න. ඊළඟට විදේශ ආයෝජකයන් කොටස් වෙළඳ පොලේ තැන්පතුවක් කළොත් ඒකට අනිත් දේශීය ආයෝජකෙක් කරොත් තියෙනවා ආදායම් බදු ගෙවන්න ඕන. නමුත් විදේශ ආයෝජකයට ආදායම් බදු ගෙවන්න ඕනේ මේ විදිහට විදේශ ආයෝජකයන්ට අසාමාන්‍ය සහන දීම මේ අය බැයිුණා. මොකද්ද බලාපොරොත්තුව? එක බලාපොරොත්තුවක් තමයි කොටි සල්ලි ටික මේ රට ඇතුළට ගෙන්වා ගැනීම. ඒ කියන්නේ මේ තහනම් කරපු සංවිධාන 8 ගන්න කෝටි ගානක සල්ලි තියෙනවා LTT සල්ලි. ඊළඟට අර පුද්ගලයෝ 262 ගන්න කෝටි ප්‍රකෝටි ගානක මුදලක් මේගොල්ලෝ අතේ තියෙනවා. දැන් මේ අරිනවා පාර ආර්ථික වශයෙන් අයවැයෙන් එන්න ඔබට සහන උපරිමයෙන් දෙනවා ඉඩම් දෙනවා. එනවා මේගොල්ලෝ ඔක්කොම යුදාවි සල්ලි, මද්ද්‍රව්‍ය සල්ලි මේ ඔක්කොම ලෝකේ පුරා ගොඩ ගහගෙන තියෙන සල්ලි කන්ද අරගෙන නීත්‍යානුකූලව මෙනවා. ඇවිල්ලා මොකද කරන්නේ? මේ රටේ ආර්ථිකයේ වැදගත් මර්මස්ථාන ඔක්කොම Tamanට යටතට ගන්නවා. උතුරහා නැගෙනහිර භූමියේ වැදගත් සියලුම ස්ථාන මේගොල්ලෝ මිලදී ගන්නවා. මේ යන්නේ ඉස්සා දරුණු පාවාදීමක්. අමතක කරන්න එපා. පලස්තීනයේ ඊශ්‍රායලයේ බෙදෙන තැනට ගියේ ජුචේස්ලා ඊශ්‍රායල් කාර්යෝ ටික ලෝකේ ඉන්නව රටක් නැහැ. ඒගොල්ලෝ කතා වුණා මොකද මේක කරන්නේ? පටන් ගන්න ඕනේ කොහෙන්ද? අපි යන් පලස්තීනයේ ගිහිල්ලා අපි පදිංචි වෙමු. පලස්තීන තමයි සුදුසු තැන. ලෝකේ ඉන්න ඒ වර්ගයට අයිති මිනිස්සුන් ටික ටික එනවා පලස්තීනෙට. දැන් ලක්ෂයයි නම් පර්චස් එක ලක්ෂ 5ට ගන්නවා. අනේ පලස්තීන් මේ මිනිස්සුත් ඉතින් වැඩි ලාභයෙන් හින්දා දෙනවා. ටික ටික ආවා. අන්තිමට ඊශ්‍රායල් කාර්යෝ ප්‍රමාණයෙන් වැඩි වුණා. ඊට පස්සේ ස්වයං පාලන කලාපයක් ඉල්ලුවා. පළාත් සභාවක් වගේ එකක් දුන්නා. ඊට පස්සේ මදි වුණා. කෙලින්ම වෙනම රාජ්‍යයක් යන්ට ගියා. ඉඩම් අත්පත් කර ගැනීම, භූමිය සම්පූර්ණයෙන් Taman යටතට ගැනීමත් මේ ජාතිවාදී දේශපාලනයේ ප්‍රධාන සාධකයක්. ඒකට තමයි ඩෑස්පෝරා එකේ සල්ලි ගෙන්නන්නේ. උතුරහා නැගෙනහිර මනරම් වෙරළ තීරයේ වුන් මේක අත්පත් කරගන්න එක වළක්වන්න බෑ. වඩා වටිනා භූමිය වුන් අත්පත් කරගන්න එක වළක්වන්න බෑ. එතකොට තමයි මෙතන ප්‍රශ්නේ බැලරුම් වෙන්නේ. ඉතින් සහ මුලින්ම දෙමළ ජාතිවාදයට අභිමත ආකාරයට මේ රට ඇතුලේ නැවත තමන්ගේ කොඩිය ඉහළට ඔසවන්න සියලු දොරටු විවෘත කළ තියෙන එක අයවැයනුත් කරා. දේශපාලන වශයෙන් මෙතෙක් ගනු ලැබ තිබෙන ක්‍රියාමාර්ගවලුත් කළා. ඔබතුමා අයවැය ගැන සඳහන් කරපු නිසා දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මුදල් ඇමතිතුමා පහුගිය දවස්වලදී දැක්ක කියලා තියෙනවා අයවැය සම්බන්ධයෙන් කතා කරද්දී මේ ධනපතියන්ගෙන් අරගෙන දුප්පතුන්ට දෙන අයවැයක් තමයි ඉදිරිපත් කරේ කියලා. දැන් ඒකෙදී අපි දැක්කා දැන් වාහනයක් තියෙන කෙනෙක් ධනපතියෙක් හැටියට තමයි එතුමා අඳුරලා දීලා තිබුණේ. එතකොට විදුලි බිල, ජල බිල, දුරකථන බිල් වැඩි කරන්නේ ධනපතියන්ගෙන් ගන්න නම් මේ කියන විදිහට අපිට තේරුණා මේ ඒ කියන්නේ තේරෙන්නේ එකක් භූමි තෙල් විතරක් පාවිච්චි කරන ඔය කියන අඩු කරපු ආහාර 11 පාවිච්චි කරන කෙනෙක්ද මේ දුප්පතෙක් කියන්නේ කියලා. සහ දැන් ආයි රජයම කියනවා 96%කද 98%කටද විදුලිය දීලා තියෙනවා කියලා. එතකොට මේ රටේ ඇත්තටම දුප්පතුන් ඉන්නේ 100%කද මේ පිළිබඳ ඔබතුමාගේ විග්‍රහය. දැන් මෙවර අයවැය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද හවුල් කරගෙන යන්න හදන මාවත මනා ලෙස පෙන්눔 කර තිබෙන අයවැයක්. මේක රටට පේන එක වළක්වන්න තමයි ඔය తాවකාලික බඩු මිල අඩුවීමක් භාණ්ඩ ද්‍රව්‍ය මං හිතන්නේ 11කට පමණක් අදාළ වෙන පරිදි පෙන්වන්නේ. ඕක తాවකාලිකයි. මොකද රුපියල වැටෙන එක මේගොල්ලන්ට නවත්තන්න ක්‍රමයක් නැහැ. ඔය ඔක්කොම පිට රටින් ගෙන්නන ද්‍රව්‍ය පරිප්පු ගත්තත් පිට රටින් ගෙන්නේ. එතකොට මේවායේ රුපියලේ වගේ වැටෙනකොට මේවා මිල වැඩි වෙනවා. දැන් මේගොල්ලෝ ආප්පෙටක් දැම්මනේ පාලන මිලක් දින 100දී.
රුපියල් 10යි. දැන් ආප්පේ ගන්න නැහැනේ 15යි. එතකොට ඒව නැති වෙනවා වගේ මේකත් කෙටි කාලයක් තුළ මේ බජට් එකේ නෙගටිව් පැත්ත එහෙම නැත්නම් ඍණාත්මක පැත්ත කතා වෙන එක වළක්වන්න ධනාත්මක බොරුවක් මවන්න ඕන. ඒ මවපු ධනාත්මක බොරුව තමයි ඒක මාස 3-4න් වියකිලා යනවා. ආයි පරණ මිලටත් වඩා වැඩි මිලකට ඕවා යනවා. එතකොට දැන් මේ අයවැයේ පෙන්වන ප්‍රධාන ලක්ෂණය තමයි ඔවුන්ව බලයටගෙන ඒමට දරදිය ඇදපු සමාජ බලවේග සම්පූර්ණයෙන් නොතකා හැරලා තියෙනවා. තැපැල් ඡන්ද වලින් වැඩ කරන ජනතාව ගොඩක් තැන්වල මේ අයව ඉස්සුවා. හැබැයි අපිට පේන්නේ මොකද්ද? රුපියල් 10000 මූලික වැටුපට 10යි කියලා බලන් හිටියා. රාජ්‍ය සේවකයා. ඒක ආවේ නැහැ. පෞද්ගලිකාංශයේ සේවකයා බලන් හිටියා වුන්ට යම්කිසි වැඩිවීමක් අවශ්‍ය කරන පියවර ගනී කියලා. ඒක වෙලා නැහැ. ඊළඟට 10000 දීමනාවක් හැටියට එල්ලුවට අද අර නයිට් වලින් එන ගාන රාජ්‍ය සේවකයට නැති වෙලා තියෙනවා. එතකොට දැන් අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? අර බඩු 11 ඇරෙන්න. ඒ 11 අඩුවීමත් తాවකාලිකයි. අනිත් ඒවා වැඩිවීම ඉතා විශාලයි. වාහනයක් යන්තම් තිබ්බොත් දුම්පල හතිකේ ගන්න යනවා 5000. ලීසින් එකක් ගන්න ගියොත් 20000ක් ගෙවන්න වෙනවා අතිරේකව. එතකොට වාහන පාවිච්චි කරන හැම මිනිහම ධනපතියෝ නෙවෙයිනේ. ධනපතියෝ පාවිච්චි කරන වාහන වර්ග වෙනම තියෙනවා. දැන් හිතුමල්ලා විපක්ෂයෙන් දැද්දි නම් ඒගොල්ලන්ට පෙවුනේ මේ රටේ 80%ක් දුප්පතුන් හැටියට. දැන් ආණ්ඩුව ආරම් මාස 10යි දැන් පේන්නේ 80%ක් ධනපතියන් 20%යි දුප්පතුන් කියලා. දැන් අනිත් පැත්තට කැරකිලා පේන්නේ. දැන් බලන්න ගෝවි ජනතාවගේ පොහොර සහන ආධාරේ වවුචරයක් දෙනවයි කියලා කපනවා. පාසල් නිල ඇඳුම දරුවන්ට ලැබෙන රෙදි කඩමාල්ල වවුචරයක් දෙනවයි කියලා කපනවා. වවුචරේ ටික කාලයක් දෙනවා ඊට පස්සේ ඒකත් නවතිනවා. ඊළඟට ඒ විතරක් නෙවෙයි. මේ රටේ පොදු ජනතාවට ලැබෙන සහන කැපුවා විතරක් නෙවෙයි විදුලි බිල වැඩි වෙනවා. ඊළඟට දුරකථන බිල වැඩි වෙනවා. අන්තර්ජාලය සැරිසරනකොට ඒකට ගෙවන්නේ දැන් ඔය Facebook කරවෑ මේවනේ තරුණ දරුවෝ මේ නොමග ගිහිල්ලා හිටියේ UMP එකට දැන් මේ ෆ්‍රී wifi එක ගන්නනේ ගියේ. දැන් නොමිලේ wifi ලැබෙනීම කෙසේ වෙතත් මෙතෙක් ඒ ගිය වියදමට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා. ඒකට මෙහෙම බැලුවොත් මේ ආණ්ඩුව බලයට ගේන්න විවිධ බලාපොරොත්තු පරමාර්ථ මත ඒ වෙනුවෙන් කැපවෙච්ච සමාජ බලවේග වලට තමයි හොඳට පාර එල්ල කරලා තියෙන්නේ. හැබැයි කාටද සන්තෝෂම් දෙන්නේ දැන් මේ? මං කලින් කිව්වා විදේශීය ආයෝජකයන්ට දෙන සහන මොනවද කියලා. දේශීය ආයෝජකයට මොකද ලබලා දීලා තියෙන සහනය? වාහන මිල ලක්ෂ 20කින් විතර වැඩි වුණාම වාහනයක් අරගෙන ආයතනයක් පටන් ගන්න හිතන් ඉන්න මිනිහට ඒක පටන් ගත්ත හැකිද? වාහන ගන්න පුද්ගලික පරිභෝජනයට පමණක් නෙවෙයි ආයතනික පරිභෝජනයට ගන්නවා. එතකොට ඒ අවස්ථාව දවසින් දවස අහිමි වෙනවා. දේශීය කර්මාන්තකරුවට ව්‍යාපාරිකයට සහන නැහැ. විදුලි බිල වැඩි වෙනකොට ආයි කර්මාන්තෙත් වැටෙනවා, ව්‍යාපාරිත් වැටෙනවා. අනිත් අතින් එන්නේ දැන් විදේශීය ආයෝජකයාට රතු පාවාඩ එළලා තියෙනවා. මෙතෙක් කිසිම පාලනයක් විසින් නොදුන් වරප්‍රසාද ලබා දීලා තියෙනවා. එතකොට පැහැදිලි තමන් බලයට ගෙනියන ලද අය නොතකා හරින ලද, තුට්ටුවකට වුණු මායිම් නොකරන ලද, එහෙත් ඔවුන් බලයට ගෙනීමට මූලිකත්වයේ ගෙන කටයුතු කරපු පිටුපස සිට කටයුතු කරපු බලවේග ඒ අයව සතුටු කිරීම සඳහා විදේශ ආයෝජකයන්ට උපරිමයෙන් සහන ප්‍රතිලාභ ලබා දෙන ලද දේශීය වශයෙන් ඔවුන් බලයට ගෙනින්න කත් ඇතපු කිසිවෙකුට අවශ්‍ය කරන ජයග්‍රහණ ලබා නොදුන් අයවැයක් බවට මේ අයවැය පත් වෙලා තියෙනවා. ආර්ථිකය විජාතිකකරණයකට අවශ්‍ය කරන පදනම අතිවාරම මේකේ දාලා ඉවරයි. එහෙන් ආර්ථිකය විජාතිකකරණය වෙනවා. මෙහෙන් දෙමුහුන් උසාවි හැදෙනවා. ඒ උසාවි වල සුද්ධු නඩුව අහනවා. පරීක්ෂකයෝ ගිහිල්ලා කඳවුරු ඇතුලේ අපේ නේවි එකේ අය මොනවද කරේ කියලා හොයනවා. මේ ඔක්කොම කරලා හමුදාවත් පාවලා දෙනවා. රටක් ආර්ථික වශයෙන් සම්පූර්ණ විජාතික කරන මාවතකට ඇදගෙන ගිහලා තියෙනවා. ඊට අමතරව EPF ETF අරමුදල මහ බැංකුවේ ආධිපත්‍යයෙන් ගලවලා පෞද්ගලික කණ්ඩායමක් යටතට ගන්නවා. දකුණු ආසියාවේ තියෙන විශාලතම අරමුදල. ඒ අරමුදල කොල්ල කන්න ලෑස්ති වෙන්නේ. ඒක අනාරක්ෂිත අරමුදලක් බවට පත් වෙනවා. සේවකයන්ගේ සල්ලි ටික කොල්ල ගන්න හදනවා. ඊට අමතරව බලන්න. ඔබ දන්නවා දිනසීය ආණ්ඩුවට එල්ල වෙච්ච ප්‍රධාන චෝදනාව මහ බැංකු බැඳුම් කර චෝදනාව. කෝටි 7000 ගානකට වඩා පාඩුව. ඒ බැඳුම් කර වංචාවේදී ප්‍රශ්නයක් වුණා නිලධාරීන් කෝප් කමිටුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සාක්ෂි දුන්නා ඇත්ත කිව්වා. මේගොල්ලෝ දැන් මොකද මේ අයවෙන් කියන්නේ? මහ බැංකුව මෙතෙක් කරන ලද බැඳුම් කර ගනුදෙනු මහ බැංකුවෙන් ගලවා ඉවත් කොට ස්වාධීන මණ්ඩලයක් සහිත ස්වාධීන ආයතනයකට පවරන්න. ඇයි මොකටද? මහ බැංකුව කරපු විදිය නරක නෑනේ. මේගොල්ලෝ ගිහිල්ලා ඇඟිලි ගහලා කරපු විදියනේ වැරදුනේ. ඒකනේ වැරදි. මහ බැංකුව කවදාකවත් එහෙම නැතුව කරේ නෑනේ. ඇයි ගලවන්නේ? අර හොරකම ඊට වඩා හොඳට කරන්න පුළුවන් කාටවත් අහු නොවි තොරතුරු පිට යන්නේ නැතුව. ඒකට මොකද කරන්නේ?
බැඳුම් කර නිෂ්කාශන අංශයක් කියලා වෙනම මණ්ඩලයක් පත් කරලා වෙනම එකක් හදනවා. මහ බැංකුවට කියනවා අධීක්ෂණය කරන්න. අධීක්ෂණය කරනවා මහ බැංකුව ලංකා බැංකුව. ඉතින් ලංකා බැංකුව කරන හැම ගනුදෙනුවම මහ බැංකුව දන්නේ නැහැනේ අධීක්ෂණය කරයි කියලා. අධීක්ෂණය නෙවෙයි මහ බැංකුව යටතේ මේක කෙරුණේ. දැන් මහ බැංකුව යටතේ කරන වැඩේ එතනින් අයින් කරලා වෙන තැනකට ගන්නවා බැඳුම් කර ගනුදෙනු බැඳුම් කරන අය ගනුදෙනු වල රහස්‍ය භාවය වෙනම ආරක්ෂා කරගෙන Tamanට ඕන අයට දෙන්න. එතකොට මේ ගසා කෑමට පාරමාව විවෘත කරගත්තා. ඉතින් එක පැත්තකින් සංවර්ධනය යන හිටලා ඒක පණ ගන්නන උපාය මාර්ගයක් නැහැ. රටේ ආර්ථික වර්ධන වේගය එදා 107ට උඩින් තිබුණා මහින්ද රාජපක්ෂ කාලේ. දැන් මහ බැංකුවම කියනවා 2015 ආර්ථික වර්ධන වේගය 5.7ට වඩා අඩු වෙනවයි කියලා. අඩු වෙලා කියලා. එතකොට එහෙම වෙන්නේ ඇයි? එහෙම උනේ මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියක්, වැරදි ආර්ථික මූලෝපායක් විතරක් නෙවෙයි. දර්ශනයක් නැහැ. තියෙනවා දර්ශනයක්. විදේශීය න්‍යාය පත්‍රයට අනුව සම්පූර්ණයෙන් ආර්ථිකය උන්ට ගිල ගන්න ඉඩ දෙන්න. ඉතින් මේක වෙන්න ඉඩ හැරියොත් මේ රටේ පොදු ජනතාව අරහෙන් සීපාවිල්ල ඉතුරු ටිකක් තුනොත් අපිට ආරක්ෂා කරන්නවත් බේර ගන්නවත් ලංකාවක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ක්‍රියාදාමයේ මේ අය නිරුපද්‍රිතව ඉදිරියට ගෙනිච්චොත්. ඒක ඔබතුමා කියන විදිහට දැන් විදේශ ආර්ථිකය ගැන කතා කරද්දී විදේශීය ආර්ථිකයට කළ දුන්නා අපිට තව කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව චීනයට මේ රට යට කළා තිබුණා කියලා. එතකොට දැන් අද වෙලා තියෙන්නේ නම් චීනෙන් මේක යුරෝපයට මාරු වෙලාද? එහෙම නැත්නම් ඉන්දියාවට මාරු වෙලාද කියලා. ඒ එක පැත්තකින්. අනිත් අතකින් ලෝකේ මේ වෙනකොට මම පහුගිය දිනවල දුටුවා ඇමරිකා එක්සත් ජනපදයේ අයවැය ඔවුන්ගේ බජට් එකේ ඒ හිඟ පියවන්න විශාල ඩොලර් ට්‍රිලියන ගණනක ණයක් චීනෙන් ගන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. මේ පැත්තෙන් ඒ විදිහට තියෙන්නේ. මේ ආණ්ඩුව අද මේ අසරණ වෙලා තියෙන්නේ එහෙමනම් මේ රටේ ජනතාව මත අතිවිශාල බදු බර පටවනවා නම් කොහොමද මේ විදේශ සම්බන්ධතාවනු නමුත් රට ඇතුලේ බදු ප්‍රතිපත්තියේ විශාල වෙනස්කමකුත් මේ සියල්ලම කොහොමද විග්‍රහ කරන්නේ ආර්ථිකවත් මේ අර්බුදයට? චීනය ගත්තොත් අපේ රටේ දේශපාලන හිතවතෙක් ආර්ථික හිතවතෙක්. චීනය අපිට කියන්නේ නැහැ ණය ගන්නකොට බලය බෙදපන් කියලා. චීනය අපිට කියන්නේ ධනුෂ්කොඩි ඉඳන් මන්නාරම දක්වා පාලම් හදන්න කියලා. සේවා කිවිසුම් වලට අත්සන් කරන්න කියලා. චීනය කොන්දේසි දාන්නේ නැහැ. චීනය අපට ඊටාම පැහැදිලිව ආර්ථික සහයෝගිතාවයක් දක්වන රටක්. අද මොකද වෙලා තියෙන්නේ? දැන් ওই චීනෙත් එක්ක අපට ගනුදෙනු කිරීම වැරදි කියලා කියන රටවල්. එංගලන්තයට ගියා ඊයේ පෙරේද චීන අගමැති ජනාධිපති. රජින පවා ඇවිල්ලා පිළිගත්තේ. රජින ඊළඟ ඉන්න කුමාරයා අගමැති ඇමතිවරු කතානායක පොලිමේ ඇවිල්ලා චීන අගමැතිව පිළිගත්තේ. දැන් මම දැක්කා චීන ජනාධිපති එංගලන්තයට ඇවිල්ලා ආපහු යනකොට ඒ ගැන දැක්කුණු කාටුන් එකක්. ඒකේ පඩිපෙළට තියෙන්නේ කියන්නේ ගුවන් යානයට නගින පඩිපෙළේට ඇඳලා තියෙන්නේ පඩි හැටියට එංගලන්ත රජින රජු ඔටුන්න හිමි කුමාරයා අගමැති කතානායක ඒගොල්ලෝගේ පිටවල් උඩින් තමයි ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා නැවත ගුවන් යානයට නගින්නේ. ඒ කියන්නේ ඒ කාටුන් ශිල්පියා පෙන්වන්නේ මේ මහා බ්‍රිතාන්‍ය හිරුනොබසින අධිරාජ්‍ය ඩොලර් බිලියන් ගානක ණයක් ගැනීම සඳහා චීනය සමන්ගේ ප්‍රධානම හවුල්කරුවෙක් බවට පත් කරගත්තා. එතකොට එංගලන්තයට හොඳයි. න්‍යෂ්ටික බලාගාරයක් හදන්න ප්‍රධාන ණය ගත්තේ. ඊළඟට ඇමරිකාව ඔබ කිව්වා වගේ ඔහුගේ අයවැය පරතරය පියව ගන්න බිලියන ගණන් ණය ඉල්ලගෙන ඉන්නේ චීනෙට. ඒකෙන් කියන්නේ මොකද්ද? අද ලෝකේ සල්ලි තියෙන්නේ ප්‍රධාන වශයෙන් චීනය අතේ. චීනය අතේ තමයි රටෙන් එළිය ආයෝජනය කරන්න මුදල් තියෙන්නේ. චීනය රට ඇතුලේ ආයෝජනය වුන් හදපු සැලසුමකට අනුව කරන්නේ. සල්ලි තිබ්බ පළියට ඔක්කොම ආයෝජනය කරන්නේ. වඩා ආයෝජනය කරන්නේ රටෙන් එළියට. අනෙක් හැමෝටම මේ හැකියාව සීමා සහිතයි. ඊට සාපේක්ෂව චීනයේ හැකියාව සීමා රහිතයි. එතකොට චීනය අපි මේකේ ප්‍රධාන ආර්ථික සහ හාවුල්කරුවෙක් බවට පත් කර ගැනීමෙන් අපිට දේශපාලන අවශ්‍යයක් ඉන්නේ නැහැ. දැන් බලන්න පෝට් සිටි එක. ඔවුන් ගොඩ කරනවා. ඒ ගොඩ කරන භූමියෙන් ප්‍රතිශතයක් අපට අයිති. ඉතුරු ටික ඔවුන්ට අයිති. ඔවුන් මහා නගරයක් හදනවා. ඔවුන්ට අයිති නගරේ භූමිය ඇතුළේ අපිට බදු අය කරනවා. එතකොට එහෙම බැලුවොත් විශාල ආදායමක් නිකන් තියෙන පොළොවෙන් අපි විශාල ආදායමක් උපදවනවා. ලාංකිකයෝ නෙවෙයිනේ නැව්වල එන විදේශිකයෝ නෝකස්සට රින්ගන්නේ. ඉතින් ඒ වගේ ව්‍යාපෘති ඇරෙන්න ඕන එක මේ රටටත් ප්‍රතිඵලයක් තියෙන ව්‍යාපෘති ඇරෙන්න ඕන එක වෙන ගණදුනවන්නේ. අද හැබැයි ඇමරිකාවත් එක්ක දීග ගන්න ගියාම මොනවද වෙන්නේ? දැන් බලන්න කවුද සමන්තා පවර් ආවා. ඊළඟට ඊට කලින් ආවා බිස්වාන් නෝනා. ඊළඟට කවුද ජෝන් කෙරි ආවා.
මෙහෙම බැලුවොත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 1 2 3 4 ප්‍රධානියෝ ඔක්කොම දැන් ලංකාවට ඇවිල්ලා. මොනවද කියන්නේ? අඩු ගානේ එක පාරක් හදන්න දෙන ණයක් ගැන කියනවාද? එක ගොඩනැගිල්ලක් හදන දෙයක් නෑ කියන්නේ මොනවද? උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කළ යුතුයි. සමන්තා පවර් කියන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඉන්න ඇමරිකානු නියෝජිතවරිය. එයාට අපේ රට ආධාර නෑ. අඩු ගානේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව බාර එක්කෙනා කියලා විශ්වාන්න ඕන එනකොට ඒකේ බලංගු භාගයක් තියෙනවා. ඉතින් යා දකුණු ආසියාව බාරව ඉන්නවනේ ඇමරිකාව වෙනුවෙන් හරි. මෙයා කවුද? මෙයා ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඇමරිකාව නියෝජනය කරන අපේ රවිනාත වගේ එක්කෙනා. එයා එනවා ලංකාවට. ඇවිල්ලා යනවා උතුරේ ආණ්ඩුක මහා ඇමතිතුමා හම්බ වෙනවා. එයා කියනවා හමුදා කඳුරු අයින් කරන්න ඕනේ කියලා. එයා ඒක එකඟ වෙනවා. ඉතින් මෙහෙම මේ ඇමරිකානු රාජ්‍ය ලේකම් 2 3 4 මේ ඔක්කොම පොදියේ එන්නේ මොනවටද? එන්නේ මේ රට බෙදෙන දේශපාලන ව්‍යාපෘති පණ ගන්නවන්න නෙවෙයිද? අද සම්බන්ධ වෙන විපක්ෂ නායක කරලා ලෝකෙට පෙන්නන්නේ ඒක නෙවෙයිද? සම්බන්ධ වෙන විපක්ෂ නායක කරලා ලෝකෙට පෙන්නනවා ලංකාවේ දෙමළ ජනතාව කොතරම් සිටිනවාද යත් විපක්ෂ නායකකම ගැනීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනා ගන්න සම්බන්ධ වෙන්නට පුළුවන්. මේ සුද්ධ මේකේ ඇත්ත ගණන් මිනුම් හොයන්නේ නැහැ. ඔය පෙනෙන පින්තූරෙන් තමයි මේකේ නිගමන වලට එන්නේ. එතකොට එහෙව් දෙමළ ජනතාවට තමයි මේ හානිය කරන්නේ. එයාට තමයි වෙනම රට නොදෙන්නේ. එහෙමනේ මේක පින්තූරේ මවන්නේ. දැන් ওই ජවිපේ වුණත් විපක්ෂ සංවිධායකකම ගිහිලා සමහර පිටරට සංවිධාන වලට කියන්නේ අපි මේ ඉන්නේ අපේ නායකයා තමයි විපක්ෂ සංවිධායක ඊළඟ ආණ්ඩුව හදන්නේ අපි ඉතින් විදේශිකයෙක් ඕක පරතරයටම රිංගලා කල්පනා කරන්නේ නැහැ. බැලුවම ඉතින් විපක්ෂ සංවිධායක වෙන්නත් නිකන් බෑනේ. ආසන 60 උටාමාරක් තියෙන්න ඕනේ කියලා හිතෙන්නේ. ඒගොල්ලෝ දන්නව නම් ආසන 6ට ලංකාවේ විපක්ෂ සංවිධායකකමක් හම්බුනේ කියලා බඩල්ලන් hina වෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් පෙන්නනවා ලෝකෙට වෙන කතාවක්. ඉතින් සම්බන්ධලට ඒ තනතුරු දීමෙන් අද ලෝකෙට වෙනම කතාවක් පෙන්නනවා. මේ ඔක්කොම වෙන්නේ එක්සත් ජනපදයේ ඕම් සමග ඉන්න ওই රටවල් එකක්වත් මේ රටට මේ වෙනතුරු කිසිම ආකාරයක ප්‍රතිලාභයක් දීලා නැහැ මේ ආණ්ඩුවට. එයා කරන්නේම අපේ රට දෙමළ ජාතිවාදයට ඕන කරන දේ, ඩයස්පොරාවට ඕන කරන දේ, ඊළඟට ඔවුන්ට අවශ්‍ය දේ. ඔවුන්ට මොකක්ද අවශ්‍ය? දෙමුහුන් අධිකරණය හදන්නේ මොකටද? දෙමුහුන් අධිකරණය හදලා නඩුව අහන්නේ මොකටද? විදේශික විනිසුරු වෙන්නේ මොකටද? අභිචෝදකයෝ වෙන්නේ මොකටද? නීතිඥයෝ වෙන්නේ මොකටද? පරීක්ෂකයෝ වෙන්නේ මොකටද? ඒ විදේශිකයන්ට පඩි ගෙවන්නේ මානව හිමිකම් කොමසාරිස්ගේ කොළඹ ස්ථාපිත කරන කාර්යාලය. ඒ කාර්යාලය පවත්වගෙන යන්නේ මානව හිමිකම් කොමසාරිස්. ඒ කොමසාරිස් තමයි මුළු ක්‍රියාවලියම පාලනය කරන්නේ. ඒ කොමසාරිස්ටයි ඒ කොමසාරිස්ගේ නිලධාරීන්ටයි අර විනිසුරුවරුන්ටයි නීතිඥයන්ටයි විදේශීය පරීක්ෂකයන්ටයි අභිචෝදකයන්ටයි ඒ කට්ටියට පඩි ගෙවන්නේ කවුද? එක්සත් ජනපදයේ හා නෝර්වේ වැනි රටවල්. එහෙන් ගෙවන සල්ලි වලින්. ඒගොල්ලොන්ට පඩි ගෙවලා මෙහි උසාවියක් පිහිටවනවා. යුද්ධ කරපු කාලේ නොතිබුණු නීතියක් පනවනවා. අතීතයට බලපාන පරිදි නීතිය හදනවා. ඒ යුද්ධ කරන වෙලාවේ හමුදා සෙබලා නොදැන සිටි නීතියක් අතීතයට බලපාන පරිදි ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඒ නීතියට අනුව හමුදාව හරියට යුද්ධ කරාද කියලා අහනවා. මේක හරියට අපි තරගයක් කරනවා. ෆුට්බෝල් ගහනවා. ගහනකොට ඒ වෙලාවේ තියෙන නීතියට අනුව අපි ගහනවා. පස්සේ කාලෙක කවුරු හරි කියනවා බෑ එහෙම බෑ. මෙන්න මේ නීතියට අනුව ගහලාද කියලා ඒ වෙලේ නොතිබුණු නීතියකට අනුව සෙල්ලම කරාද කියලා බලනවා. එතකොට අනිවාර්යෙන් වැඩිකාරයෝ වෙනවනේ. වරදක් නොවුනත් වෙනවා. එතකොට දැන් එහෙම නීතියක් හදනවා. ඒ උසාවිය පිහිටුවනවා. ඒකේ විදේශීය බිනිසුරුන් බහුතරය. නිකන් අර රම්පේ කරපිංච වගේ ලංකාවේ දෙන්නේ තියාගෙන යන නඩුකාරයෝ. මේක මෙහෙවන්නේ ඒගොල්ලෝ. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මේ සම්පූර්ණ ක්‍රියාවලිය මෙහෙවන්නේ. මෙහෙවලා මේගොල්ලෝ මොකද්ද ඉලක්කේ? මේ විශාල වශයෙන් දෙමළ සාමාන්‍ය ජනයා සමූහ වශයෙන් හමුදාව විසින් ඝාතනය කර ඇත. මොකද මහා කොමසාරිස්ගේ වාර්තාවේ තියෙන්න ඕන චෝදනා ඔක්කොම පද්ධතිය ඒ කියන්නේ සිස්ටම් එක අපරාධවලට අදාළ පද්ධතියක් මේ තියෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ අපේ සිස්ටම් එකම ක්‍රයිම්. අපේ සිස්ටම් එක හදලා තියෙන්නේම අපරාධ කරන්න. ඒක තමයි ලෝකේ රටකට ගන්න පුළුවන් ලොකුම චෝදනාව. ඒක කියලා තියෙනවා. සමූහ වශයෙන් මිනිස්සු ඝාතනය කළා කියලා තියෙනවා. ලිංගික වදබන්ධන හමුදාව අත්අඩංගුවට ගත්ත අයට දුන්නා කියලා තියෙනවා. නීතියට පිටින් පැහැරගෙන ගියා කියලා තියෙනවා. ෂෙල් වෙඩි රෝහල් වලට ගැහුවා සමූහ වශයෙන් දෙමළ ජනයා ඉන්න තැන් වල ෂෙල් වෙඩි ගැහුවා කියලා තියෙනවා. ඒ ඔක්කොම වාර්තාව අර යෝජනාවෙන් ලංකාව එකඟ වෙච්ච යෝජනාවෙන් කියනවා මහා කොමසාරිස්ගේ නිර්දේශ නිගමන සියල්ල ඇතුළත් ඒ වාර්තාව අපි සාදරයෙන් පිළිගන්නවා කියලා. එතකොට මේ දෙමුණු උසාවිය හදලා මොකද්ද කරන්නේ? අතීතයට බලපාන පරිදි නීතිය හදලා. ඒ විතරක් නෙවෙයි අපේ අපරාධ නීතිය වෙනස් කරනවා. ඒකට කියනවා යුද අපරාධ පිළිබඳ නීති. ඊළඟට අපේ සාක්ෂි පනත වෙනස් කරනවා. මොකද අවුරුදු 20ක් යනකම් හෙලිදරව් නොකරන සාක්ෂිකාරයෝ තමයි මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ ඉන්නේ. ඕක කියනවා උන්ගේ නම් ගම් කියන්න බෑ කියලා. ඒ සාක්ෂි පිළිගන්න වෙනවා මේ දෙමුණු උසාවියට. පිළිගන්න නම් අපේ සාක්ෂි පනත වෙනස් කරන්න ඕන. අපේ සාක්ෂි පනතේ අපිට පුළුවන් මට විරුද්ධව කෙනෙක් සාක්ෂියක් දෙනවා නම් මගේ නීතිඥයන්ට පුළුවන් හරස් ප්‍රශ්න අහලා ඔහු කියන්නේ ඇත්තද නැත්තද කියලා උසාවිය ඉදිරියට ඔප්පු කරන්න.
ඒ අවස්ථාව නැති කරනවා, සාක්ෂි පනත වෙනස් කරනවා. ඊළඟට මහජන ආරක්ෂක ආඥා පනත සංශෝධනය කරනවා. ඒක මොකටද කරන්නේ? ඒක තමයි ඊළඟ භයානක දේ. දෙමුහුන් අධිකරණයේ පිහිටුවීම විතරක් නෙවෙයි මෙතන වෙන්නේ. මේගොල්ලෝ යනවා 13 සම්පූර්ණයෙන් දෙනවා, පොලිස් බලය දෙනවා, ඉඩම් බලය දෙනවා, මූල්‍ය බලය දෙනවා, උතුර නැගෙනහිර ඒකාබද්ධ වෙනවා, එක පළාත් සභාවක් හැදෙනවා. මේක දුන්නම ඒ බලය දුන්නටත් වඩා එහාට මේගොල්ලෝ පාවිච්චි කරන්න යනවා. මතකද වර්ධරාජා පෙරුමාල් උතුර නැගෙනහිර පළාත් සභාව බලය අසීමාන්තිකව පාවිච්චි කළා. දෙමළ හමුදාවක් හැදුවා, දෙමළ ඊළඟ කොඩියේ සෙව්වා, පළාත් සභාව පළාත් ආණ්ඩුව කියලා හැඳින්වුවා. අන්තිමට ප්‍රේමදාස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල ප්‍රකාරව තමයි ඒ පළාත් සභාව විසුරුවා හැරියේ. දැන් ඇයි මෙතන මහජන ආරක්ෂක ආඥා පනත සංශෝධනය කරන්න කියන්නේ? අන්න ඒ බලය උතුරු නැගෙනහිර පළාත් සභාව මේගොල්ලෝ පිහිටුවලා ඉඩම් පොලිස් මූල්‍ය බලය අරගෙන ඒ බලයටත් එහා ගිය බලයක් භුක්ති විඳින්න යනකොට ඒක පාලනය කරන්න තියෙන එකම ආවිය මහජන ආරක්ෂක ආඥා පනතේ ඒ පාලනය කිරීම සඳහා වූ අන්තර්ගත වාක්‍ය වගන්ති සංශෝධනය කිරීමටත් මේක එකඟ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක රට එක පැත්තකින් අරාජික කරනවා. උතුරු නැගෙනහිර පළාත් සභාවට හිතූ පරිදි වෙනම ආණ්ඩුවක රාජ්‍යයක මට්ටම දිනා ගන්න ඉඩ දීලා තියෙනවා. ඒකට එරෙහි වෙන නෛතික බලය දුර්වල කිරීම කරනවා. අනෙක් අතට මොකද්ද කරන්නේ? දෙමුහුන් උසාවියෙන් යුද අපරාධ වුණා, සමූහ වශයෙන් මිනිසුන් ඝාතනය කළා කියලා නඩු තීන්දුව ආවොත් ඒ නඩු තීන්දුව ප්‍රකාරව පුළුවන්කම ලැබෙනවා දෙමළ ජාතිවාදීන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලෙන් ඉල්ලීමක් කරන්න. අපි මේ ජීවත් වෙන රාජ්‍යයෙන් අපට ආරක්ෂාවක් නැහැ. මේ රාජ්‍යයේ හමුදාව අපව සමූහ වශයෙන් ඝාතනය කොට තිබෙනවා. ඒ බව අහවල් උසාවිය අධිකරණ ක්‍රියාවලියෙන් ඔප්පු වී තිබෙනවා. ඊට කලිනුත් එහෙම වෙලා තියෙනවා. ඒ නිසා අපට ආරක්ෂාවක් නැහැ. responsibility to protect, ආරක්ෂාව සඳහා වගවීම. අන්නේ සංකල්පයේ යටතේ අපට අපේම රාජ්‍යයක් අපි මේ පාලනය කරන උතුරු නැගෙනහිර භූමි ප්‍රදේශය තුල ස්වාධීන රාජ්‍යයක් හැටියට පිළිගන්න කියලා නිව්යෝක් වල එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කළ සම්මත කරගන්න දිනයක් උදා වෙනවා. දෙමුහුන් අධිකරණයේ අර වැරදි තීන්දුව ආවට පස්සේ. ඒ නිසා සේනාධිනායකයව හිරේ දාලා, ආරක්ෂක ලේකම් හිරේ දාලා, හමුදාවේ රණවිරුවන් හිරේ දාලා නතර වෙන සෙල්ලමක් නෙවෙයි. ඒ නඩු තීන්දුවම පාදක කරගෙන ජාත්‍යන්තරව එහෙම නැත්නම් නිව්යෝක් වලට ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ගිහිල්ලා අපට ආරක්ෂාවක් නැහැ. අපට ආරක්ෂාව සඳහා වගකීමක් තියෙනවා, වගවීමක් තියෙනවා. ඒ නිසා කරුණාකරලා අපේ ආරක්ෂාව වෙනුවෙන් අපේ රාජ්‍ය පිළිගන්න කියන තැනට මේගොල්ලෝ යනවා. මේක තමයි මම කියන්නේ වන්නියෙන් ජිනීවා ගිය සටන ජිනීවා වලින් කෙලවර කරන්න යන්නේ නිව්යෝක් වලින්. මේ කරගෙන යන ක්‍රියාදාමයෙන් සිද්ධ වෙන්නේ සම්පූර්ණ පාවාදීමක් කියලා අපි කියන්නේ ඒකයි. පරාද කරපු අපේ රණවිරුවන් 27000ක් ජීවිත පුදවලා 23000ක් අතපය හිමි කරගෙන මරණීය අවදානම ගානකට නොගෙන මුහුණෙන් ඒ මරණීය අවදානමට බිය වෙන්නේ නැතුව ධෛර්ය සම්පන්නව එඩිතරව සටන් කරලා මරණය පෙනිපෙනි සටන් කරලා දිනාගත්තු රට, දිනාගත්තු සාමය පිළිදීමේ මාවතකටයි අද මෙයා යන්නේ. ඒ නිසා මේ නිවට දේශද්‍රෝහී ආණ්ඩුව බලයේ ඉන්න හැම තප්පරයක් පාසාම රාජ්‍ය ඒකීය භාවය අනුතරට වැටෙනවා. දෙමළ ජාතිවාදී බෙදුම්වාදී අන්තර්ජාතිකවත් රට තුලත් බලවත් වුන්ගේ ක්‍රියාමාර්ග පෙළගස්වනවා. ඒ නිසා තමයි මාවේ සේනාධි රාජා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔහු කිව්වේ උතුරේදී අපේ අරමුණේ දිශාවට අපි දැන් රට අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා. ඔවුන්ගේ න්‍යාය පත්‍රයට උන් රට අරගෙන ආවා කියලා. ඒක තමයි මේ උනේ. බල සම්පන්න නායකයෙක් කෙලෙව්වා අනේ ලැම්බෝගිනි ඇති රත්තරන් අස්සය ඇති අරවා ඇති මේවා ඇති කියලා අර ඉරිසියාව වඩවන සටන් පාට හදලා ඒකේ මෙලෙව්වා. එලවල දැන් රූකඩ ආණ්ඩුවක් හදලා රූකඩ ආණ්ඩුව නටවනවා බටහිරටයි ඩැස්පෝරාවටයි ඕන න්‍යාය පත්‍රයේ දිශාවට ඉන්දියාවටයි. මේක ක්‍රියාත්මකව පවතින හැම මොහොතකම ජාතියත් රටත් දවසින් දවස අඩියෙන් අඩිය අඟලෙන් අඟල අවදානමට යනවා මිසක් ඉදිරි ගමනක් නැහැ. ඔබතුමාලා පහුගිය දිනවල විශේෂයෙන්ම මහමැතිවරණයට ආසන්නයේ මහින්ද සුළඟ කියලා ආරම්භ කරා. දැන් මහින්ද සුළඟට මොකද වෙලා තියෙන්නේ? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මූලික වෙච්ච දේශපාලන ක්‍රියාකාරීත්වයේ කිසිම වෙනසක් වෙලා නැහැ. එතුමා වටා සිටිය බලවේගත් විශේෂයෙන්ම පහළ මට්ටමේ සමාජ බලවේගය එතුමා පිළිබඳ බලාපොරොත්තුවක් කර නොගෙන තවදුරටත් බලාපොරොත්තු සහගතව ඉන්නවා. සුදුසු අවස්ථාව ආවම අපි ඒකට ඕන කරන දේශපාලන මඟ පෙන්වීම නිසි පරිදි ලබා දෙනවා. හොඳයි. දැන් පහුගිය දිනක අපි දුටුවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනාවක් කරනවා ශ්‍රී ලංකාවේ විනාශ කිරීමේ වැඩසටහනක නිවල් වීරවංශ විදිලා ඉන්නවාය. ඒ වගේම මේ චෝදනා කරන අය කියනවා ජවිපේ එක පැත්තකින් කඩා බිඳ දාලා එළියට ඇවිල්ලා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කිරීමේ ව්‍යාපෘතියක යෙදලා ඉන්නේ කියලා.
මට කියන්න තියෙන සභාවේ සිනා කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව පෙරලන්න රනිල් වික්‍රමසිංහත් එක්ක හොරට කුටු කුටු ගාලා ඒ පැත්තට පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහගෙන් සම්බන්ධයෙන් අනුරු දිසානායකගෙන් චම්පිකගෙන් උදව් අරගෙන ජනාධිපති වෙච්ච එතුමා ශ්‍රීලනිපේ දාලා ගිය එතුමා දාලා ගිහිලා පරද්දපු එතුමාම කියන විදිහට පහුගිය මහමැතිවරණෙත් සම්දාහණයට තිබිච්ච 117ක മന്ത്രി ආසන සංඛ්‍යාව 95ට අඩු කරපු එතුමා. ඉතින් එතුමා කොහොමද කියන්නේ තව කෙනෙකුට චෝදනා කරන්නේ ශ්‍රීලනිපේ කඩනොයි කියලා. එතුමා කඩලා ඉවරයි. කඩපු කෙනානේ මේ කියන්නේ. ඉතින් එයාට කොහොමද ශ්‍රීලනිපේ ගැන රුදාවක් තියෙන්නේ? එතකොට දැන් එතුමා ඔය කියන කතාව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා පිළිගන්නවද ගම්බල? තුට්ටුවකට මායින් කරන්නේ අද මේ තමයි ලෝකයේ ඉන්න එකම පක්ෂ නායකයා ජනාධිපති කෙනෙක් හැටියට ඉන්න පාක්ෂික බලවේගය නොපිළිගන්න. ඇත්තටම ඔහු අද දේශපාලන වශයෙන් පිළිගන්න කෙනෙක් නැහැ. UMP කාරයෝ දැන් බයිනවා. මොකද UMPට සම්බන්ධ වෙබ් අඩවි ටික ආණ්ඩුවට තියෙන විරෝධය සිරිසේන විරෝධයක් දක්වා කළමනාකරණය කරනවා. ඊළඟට JVP එක දැන් කොහොමත් සිරිසේන මහත්තයාගේ ගුණ වාදනය කරන්නේ නැහැ. 8 වෙනිදා දක්වා පමණයි ඒක. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට TN එකට කොහොමත් එතුමාගේ ගුණාගුණ වැඩක් නැහැ. ඒගොල්ලොන්ගේ වැඩ ටික කරගන්න ඒගොල්ලොන්ට තියෙන්නේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයව සංධානය අනිකුත් පක්ෂවල බලවේගිකවත් එතුමා පිළිගන්නේ නැහැ. එතකොට දැන් එතුමා තමයි ලංකාවේ ඉන්න Taman වටා පැතිරුණු ජන ආකර්ෂණයක් නැති ලංකාවේ බිහි වූ එකම ජනාධිපති. DB විජේතුංග මහත්තයාට තිබ්බ ඊට වඩා පාක්ෂික පදනමක්. පක්ෂපාතී පදනමක්. ඉතින් ඒ අනාරක්ෂිත මනස නිසා එතුමාට හැමතිස්සෙම හීන පේනවා, බිල්ලු පේනවා. ඒ කියන්නේ බය වෙන හීන පේනවා. එතුමා ඉන්නේ අනාරක්ෂිත තත්වයක ජනපදනම ඇති. ඒ ජනපදනම කොල්ල ගන්නවන්න වීරවංශ කියලා එකපාරට හීනෙන් බය වෙනවා. ඉතින් හීනෙන් බය වෙලා ඒක පහුවෙන්දා කණ්ඩායම් රැස්වීමේදී දොඩවනවා. ඉතින් ඒක ඇවිල්ලා එතුමා පත් වෙලා ඉන්න දේශපාලන අනාරක්ෂිත භාවයේ විසින් මහජන පදනමකින් වියෝ වෙච්ච ජනාධිපතිවරයෙකු හැටියට කටයුතු කරන්න සිදු වීම විසින් එතුමාට තිබෙන දේශපාලන ආතතිය පිටතට ප්‍රකාශ කිරීමක් හැටියටයි මම නම් දකින්නේ. ඒක කිසිම වෙනත් ගතියුත්තක් නැහැ. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරද්දලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් රනිල් වික්‍රමසිංහගේ කිහිලිකරුවක්. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ තේ අල්ලන වැඩේට කුස්සිය වැඩ ටිකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොදවලා තින්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. රනිල්ට හදන්න බැරි ආණ්ඩුවක් හදවලා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඒ නිසා එතුමාට කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ ශ්‍රීලනිපිය කඩනෝ කියලා. කඩපු කෙනා මුලින් ඒක පිළි අරගෙන ඕන ඒව කතා කරන්න. හොඳයි. අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල් කරගෙන යන දේශපාලන ගමනක් තමයි ඔබතුමාලා දැන් යමින් ඉන්නේ. දැන් යම් විදියක වෙනත් විකල්ප වැඩසටහනක් ඔබතුමාලාට තිබෙනවද? එතුමා මේ භූමිකාව යම් මොහොතක අතහැර දැමුවා. ඒ සඳහා ඌ වෙනත් විකල්ප වැඩසටහනක් වෙනවද නැත්නම් එතුමා සමග ඔබතුමාලාගේ ගමනක අවසානය? එතුමා සමග ගමනක අවසානයක් වෙන්නේ නැහැ. එතුමාගේ ගමනක් දැනට අවසාන නැහැ. ඒක තව ඉදිරියට තියෙනවා. එතුමාගේ ගමන අවසාන වුණත් අපේ ගමන අවසාන වෙන්නේ නැහැ. නායකත්වය කියන එක ඒක දේශපාලනයේ ඇති වෙන රළ ප්‍රවාහ විසින් මේ අවස්ථාවන් වලදී නිර්මාණය කරනවා. ඒ ගැන කවුරුත් අපි බියටපත් යුතු නැහැ. මේ රට අවශ්‍ය තැන්වලදී නායකයෝ නිර්මාණය කරපු රටක්. නායකයා ඕන වෙලාවට නායකයා උපදවලා දීපු රටක්. ඒ ඕනම අභියෝගයකට සරලන නායකයෝ මේ රටේ හැදුනා. රන් පදක්කමක් ඕන වුණා මේ ඒ වගේ ඉන්න පුළුවන් ක්‍රීඩිකාව මේ පොළොවේ බිහි වුණා. ලෝක කුසලානේ ඕන වෙච්ච වෙලාවට ඒක දිනා ගන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ පොළොවේ බිහි වුණා. ජයග්‍රහණ ඕන වෙලාවට යුද්ධ කරලා අවුරුදු 30 පරද්දන්න බැරි හතුර පරද්දන්න පුළුවන් හමුදාවේ රණකාමී සෙන්පතියෝ ඕන වෙච්ච වෙලාවට මේ රටේ සෙන්පතියෝ හිටියා. ඒ වගේම මේ රට බේරගන්න නායකයෙක් වුණලා හිටපු වෙලාවේ මහින්ද රාජපක්ෂ 2005 වගකීම ගත්තා. ඒ වගේම තමයි ඉතිහාසයේ ගමන මෙතනින් ඉදිරියටත් කිසිම වෙලාවක නායකයන්ගේ රික්තකයක් තියාගෙන මේ රට ගමන් කරන්නේ නැහැ. අනිවාර්යනීය වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් හිටපු එතුමා මේ සටනේ එතුමාට දිය හැකි උපරිම කාලය මේ රටට නායකත්වය දෙනවා, සටනට නායකත්වය දෙනවා. ඒ වගේම එතුමා නැති කාලෙක වුණත් ඒ නායකත්වය ගන්න පුළුවන් මිනිස්සු මේ පොළොවේ බිහි වෙනවා, නිර්මාණය වෙනවා. ඒක ස්ථිරයි, ඒක වළක්වන්න බෑ. හොඳයි. අද දින සයිබර් අවකාශයේ දේශපාලන හෙළිදරව්ව ඊයේ මානය වැඩසටහන සඳහා සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වලිවංශ මැද්දොන්ට අපගේ ප්‍රණාමය පුද කරනවා. ඔබතුමාට අවසරයි.
සරයි. ආයිබෝන්.